සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයත් එක්ක එකතු වෙලා ඉන්න වෙලා. පිංහතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්පර දායකත්වය ධර්මයෙන් කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ වාසය කරන පින්වත් පිරිසක්. නලින් බණ්ඩාර අතාවුද මහත්මා, පියුමලී හේවාවසම් මහත්මිය, දරුවන් වන ශනුක පුතනුවන්, තවිෂි දියණිය ඇතුළු ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ වාසය කරන මේ පින්වත් පිරිස තමයි අද මේ ධර්ම දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ධර්මයෙන් කටයුතු කරන්න. අරමුණ තමයි ගෞරවනීය දේශකයන් වහන්සේට විශේෂයෙන් අපිට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්, ඉදිවෙමින් පවතින බක්කුල මහා සෑ චෛත්‍යරාජාණන් වහන්සේට ආධාරය පිණිස විශේෂයෙන් මේ ධර්ම දේශනාවේ ප්‍රධාන අරමුණක් හැටියට සඳහන් කරනවා. නොවැම්බර් මාසයේ 22 වෙනි දිනට යෙදෙන ජයවීර අතාවුද ආදරණීය පියාණන්ගේ 80 වෙනි ජන්මදිනය නිමිති කරගෙන ඒ පියාණන්ට නිදුක් නිරෝගී සම්පන්නිය, තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත්, මෑණියන් වන මාලනී එදිරි සූරිය මෑණියන්ටත් නිදුක් නිරෝගී සම්පන්නිය, තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත්, සුජීවත්ව වාසය කරන මිත්‍රසේන හේවාවසම් පියාණන් ඇතුළු සියලුම ඥාතීන්ට ආශිර්වාද කිරීම අරමුණ. ඒ වගේම නොවැම්බර් 29 වෙනි දිනට 13 වෙනි උපන්දිනය සමරන තවීෂි හංසික දියණියට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පන්නියම සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත්, මිය පරලොවගිය සියලූම ඥාතීන් සිහිපත් කරලා පින්දීම, විශේෂයෙන්ම මිය පරලොවගිය රුක්මණී මුදලාලිගේ චන්ද්‍රලතා කරන්නාගොඩ කියන මේ මෑණිවරු සිහිපත් කරලා පින්දීමත්, ඒ වගේම සහෝදර සහෝදරියන් ඇතුළු ඥාති හිත මිත්‍රාදී හැම දෙනාටමත්, පවුලේ සුජීවත්ව ඉන්න සෑම සියලු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාව ධර්ම දේශනාවේ අරමුණ. ඒ වගේ විශේෂයෙන් බක්කුල මහා සෑයට ආධාර පිණිස, ආශිර්වාද පිණිස මේ ධර්ම දේශනාව සිදු කරන බව සඳහන් කරලා තියෙනවා. මං හිතන්නේ ඔබ කවුරුත් දන්නවා ලංකා භූමියේ අපි මේ ගෞතම බුද්ධ ශාසනය තුළ නිරෝගී සම්පන්නියෙන් අග්‍රස්ථානය ලබපු ඒ උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ නාමයෙන් අඩි 130ක් උස මහා චෛත්‍යයක් ඉදි කරනවා. ති මෑත යුගේ ඉදි වෙන චෛත්‍යරාජාණන් වහන්සේලා අතර විශාලම චෛත්‍යරාජාණන් වහන්සේ නමක්, ඒ වගේම විශාල නිර්මාණ ප්‍රමාණයකින් යුක්ත චෛත්‍යයක්. චෛත්‍ය ගර්භය තුළ රුවන්වැලි මහා සෑයේ තියෙන ගර්භයේ විස්තර අපි අධ්‍යයනය කරමින් අපිට ඒ විදිහටම කරන්න බැරි වුණත්, අපි චෛත්‍ය මැද ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ විශාල බෝධීන් වහන්සේ නමක් නිර්මාණය කරනවා. රුවන්වැලි මහා සෑයේ ඒ විදිහටම සඳහන් වෙනවා. ඒ වගේම ඒ බෝධීන් වහන්සේ වටේට 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ප්‍රතිමා වහන්සේලා 89ම නිර්මාණය කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවට වජිරාසනයේ මත වැඩ ඉන්න අඩි 10කින් යුක්ත විශාල සුවිශාල
රන්වන් පැහැති කරඩුන් වහන්සේ නමක් තුළ තමයි සියලු ධාතුන් වහන්සේලා තැන්පත් කරන ගර්භය තුළ ඊට අමතර 4 කොටුවෙත් සිව් දිසාවට මේ මහා බඩ්ඩ කල්පයේ පහළ වෙච්ච කකුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම කියන සිව් බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රතිමා වහන්සේලා ඒ වගේ මේ වටේට වන්දනා කරන බුද්ධ ශාසනයේ සඳහන් දෙවිදේවතාවරු මාර්ග පල්ලාබී දෙවුරු සක්‍ර දෙවියන් ඇතුළු මහා බ්‍රහ්ම දෙවියන් ගටිකාර බ්‍රහ්ම දෙවියන් ආදී මේ බුද්ධ ශාසනයට සම්බන්ධ බොහෝ දෙවිදේවතාවරුන්ගේ ඒ වන්දනා කරගෙන ඉන්න ප්‍රතිමා වහන්සේලා මේ විදිහ විශාල නිර්මාණ රැසක් ඒ වගේ බක්කුල මහරහතන් වහන්සේගේ මුළු ජීවිත කතාවම අපි කෙනෙකුට චෛත්‍ය ඇතුළට ආවට පස්සේ පාරමී පුරපු තැනයිදං ඒ සියලු දේවල් අපි ඉතාම සද්ධාව ඇතිවෙන විදිහට නිර්මාණවලින් සැදැහවතුන්ට වන්දනා කරගන්න සලස්සනවා චෛත්‍ය වටා බොහොම ලස්සන ඇත් රංචු පිටිං එකින එක ඉරියව්වෙන් ඉන්න ඇත් පවුරු මේ විදිහට බොහොම ලස්සන නිර්මාණ රැසකින් යුක්ත මහා සෑයක් තමයි බක්කුල මහා සෑය හැටියට අපි ඉදිකරගෙන යන්න. ති මේ වෙනකොට චෛත්‍ය බොහෝ කටයුතු අවසන් වෙලා තියෙනවා දැන් චෛත්‍ය කපරාදු කිරීම කටයුතු සිදුවෙනවා. ඉළඟට ගර්භය වැඩ අපි ඊළඟට ආරම්භ කරනවා ගර්භය ඇතුළේ ප්‍රතිමා වහන්සේලා කොහොම සියලු කටයුතු අවසන් වෙන්න තව අවුරුද්ධක වගේ කාලයක් ගතවේවි. තින් ඒ සඳහා ලක්වාසී ලොවාසී බොහෝ දෙනෙක් සද්ධාවේ මේ බක්කුල මහා සෑය සඳහා උපකාර කරනවා. තිං අනාගතයේ ගෞතම බුද්ධ ශාසනය බොහෝ පිරිසකට වැදුම් පිදුම් කරලා පින් රැස් කරගන්න පූජනීය මහා සෑයක් අපි ශාසනයට දායාද කරන්න සූදානන් වෙනවා. ඉතින් ඒ සඳහත් ඔබ හැම දෙනාටමත් බණහන සියලු දෙනාටමත් තමන්ගේ ජීවිතය අප්‍රමාණ පින්දහම් රැස් කරගන්න මේ පිනත් ධර්මශ්‍රවන මේ පිනත් ඒ මහා සෑය සඳහා උදව්පකාර කරන පිනත් හැම දෙනාටමත් ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියල අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ අද දවස අපේ මේ ධර්ම දේශනාවට ඔබට විශේෂයෙන් ඔබේ ජීවිතයට ඉතාම වැදගත් කාරණා කීපයක් මේ ධර්ම දේශනාව තුළ සාකච්ඡා කරන්න කල්පනා කර. ඒ තමයි මරණාසන්න මොහොතක කෙනෙකුට දැනෙන හැඟීම් මොන වගේද. කොයි වගේ වේදනාවක්ද දැනෙන්නේ. ඊළඟට මරණාසන්න මොහොතේ හිතේ ස්වභාවය මොන විදිහ හැඟීම් හිතට බලවත්වෙනවාද. එවැනි මොහොතක අපි කොහොමද ඒ සියලු හැඟීම් යටපත් කරගෙන ආවේග යටපත් කරගෙන කෙලෙස් යටපත් කරගෙන කුසලේක හිත පිහිටවා ගනි සුගතියක හිත පිහිටවා ගන්න කොහොමද. ඔය වගේ කාරණා කීපයක් අද දවස මේ ධර්මානු ශාසනාව තුළ අපි සාකච්ඡා කරන්න කල්පනා කරා. පිංහතුනේ ඔබ දන්න අනාත පින්ටික සිටුතුමා සාමාන්‍ය පෘතජ්ජන මනුස්සෙක් නෙමේ. අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච පළවෙනි දවසෙම බණහලා සුවාන් පලට පත්වෙච්ච ආර්ය ශ්‍රාවකය. සතරාපායි මිදිච්ච කෙනෙක් සක්කායිදිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාසකෙන ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය කරගත් සුවාන් පලට පත්වෙච්ච ආර්ය ශ්‍රාවකය. තමන්ගේ ධාර්මිෂ්ට උපයා සපයාගත්ත ධනයෙන් 54 කෝටියක් වියදං කරලා තමයි සැවැත්නුවර ජේතවන පුුණ්‍ය භූමිය හදලා ගොඩනගල බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා සැවැත්නුවරට වඩම්මල ඒ භූමියත් සියලු ගොඩ නැගිලිත් බුදුරජාණන් වහන්සේට රන් කෙන්ඩියකින් පැන්වක් කරලා ශ්‍රී හස්තයට සඟසතු කරල පූජා කරන්නට ඒදුනි. ඔබ හල ඇති අනාත පින්ඩික සිටුතුමා මේ බුද්ධ ශාසනයේ හිටි අග්‍රදායකයා කියල සඳහන් වෙන. කල්ප ලක්ෂයක් සසර පෙරුම් පුරාගෙන ආපු කෙනෙ. එතකොට කල්ප ලක්ෂයක් පුරා සසර පෙරුම්පුරල පාරමීපුරල මේ ගෞතම බුද්ධ ශාසනය අග්‍රදායකය බවට පත්වෙච්ච කෙනා. දැන් අපි ගමු කොච්චර පෙරුම් පිරුවත් කොච්චර පින් කරත් අග්‍රදායකය වුනත් අපි කවුරුත් මිය යනවා. ඒ ගොඩනගපු දේවල් සියල්ල රත්තරම් මාලිගා තිබුණත් මොනතරන් දේවල් මගේ කියලා ගොඩගහගෙන හිටියත් ඒ සියල්ල අතහැරල යන්න වෙන දවසක් එනවා. පිංහතුනි මේ අනාත පින්ඩික සිටුතුමත් ලෙඩ වුණා එක තැන් වුණා මරණාසන්න වුණා. සිටුතුමා ලෙඩ ඇදේ ඉන්නකොට
සේවකයෙකුට කතා කරලා කියනවා පින්වත ඔබ ඉක්මනට යන්න ජේතවනාරාමයට මට හොඳටුවම අමාරුයි. ඔබ ජේතවනාරාමයට ගිහිල්ල මුලින්ම බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියට යන්න. ඔබ මගේ වචනෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න. මේ වන්දනා කරන්නේ අනාත පිණ්ඩික සිටුතුමා වෙනුවෙන් කියලා ඔබ මං වෙනුවෙන් මගේ වචනින් ඔබ ගිහි වන්දනා කරන්න. එතකොට පිංහතුනි මේ වගේ සිදුවීම් ගොඩාක් ඒ කාලෙ තියෙනවා. සමහර වෙලාවට කෙනෙකුට ලෙඩ වෙලා නැකිට ගන්න බැරිවෙන්න පුළුවන් තමන්ට යන්න විදිහක් නැතිවෙන්න පුළුවන්. තමන් වෙනුවෙන් කෙනෙක් දූතයෙක් පිටත් කරලා යවනවා මං වෙනුවෙන් ගිහිල්ල ඔබ වන්දනා කරන්න. මං වෙනුවෙන් ඔබේ කාරය කරලා එන්න. එතකොට තමන්ට බැරි වුණත් තමන් වෙනුවෙන් තව කෙනෙක් ලවා වන්දනා කරල තමන්ගේ පින් අනුමෝදන් වුණා. අනාත පිණ්ඩික සිටුතුමාර සේවකයට කියනවා ඔබ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා දැනුම් දෙන්න සිටුතුමාට බොහොම අසාධ්‍යයි සිටුතුමාට බොහෝම අමාරුයි කියලා මගේ අසනීප තත්ත්වය ගැන බුදුරජාණන් වහන්සේට දැනුවත් කරන්න. ඊළඟට ඔබ යන්න සාරිපුත්ත මහරහත්තන් වහන්සේ වැඩ ඉන්න කුටියට. ගිහිල්ල මගේ වචනයෙන්ම සාරිපුත්ත මහරහත්තන් වහන්සේටත් ඔබ වන්දනා කරන්න. මේ වන්දනා කරන්නේ අනාත පිණ්ඩික සිටුතුමා වෙනුවෙන් කියලා මං වෙනුවෙන් මේ සාරිපුත්ත මහරහත්තන් වහන්සේටත් ඔබ වන්දනා කරන්න. වන්දනා කළ සාරිපුත්තයන් වහන්සේටත් ඒ කාරණීම කියන්න සිටතුමාට බොහොම අසාධ්‍යයි බොහොම අමාරුයි හැබැයි ඔබ සාරිපුත්ත හාදුරන්ගෙන් ඉල්ලීමක් කරන්න ඕන මං වෙනුවෙන්. ඒ තමයි අනේ මාව බලන්න එන්න කියලා. සාරිපුත්ත මහරහත්තන් වහන්සේට ඉක්මනින් පුළුවන් විදිහට මගේ සිටු නිවසට ඇවිල්ලා මට ධර්මානු ශාසනාවක් කරන්න අවවාද කරන්න. අනේ මාව බලන්න එන්න කියල සාරිපුත්තයන් වහන්සේට පණවිඩේ කියන්න කිය. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේට වඩින්න කියලා ආරාධනා කරේ නෑ. ඒකට හේතුව තමයි ශාස්තෘූ ගෞරවේ. අනාත පිණ්ඩික සිටුතුමා ලෙඩෑදේ හිටියත් මරණාසන්න වෙලාව හිටියත් බුදුරජාණන් වහන්සේ වෙහෙසවන්න කැමති උන්නෑ. සාරිපුත්ත හාදුරංගු තමයි ගොඩාක් ළඟින් රහතන් වහන්සේලා අතරදි ඇසුරු කරේ. බුදු හාන්දුරුව දවසේ පැයි දෙකටත් අඩු කාලයක් සැතපෙන්නේ. උන්වහන්සේ දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ ගම් නියම් ගම්පුරා වැඩම කරමින් දහම් දෙසනවා. බුදු හාන්දුරුව ගැන උන්වහන්සේගේ කටයුතු ගැන ඒවට කිසිම විදිහකින් බාධාවක් ඇතිවෙන විදිහයට කටයුතු කරන්න නෑ කියන අධිෂ්ඨානය තමයි අග්‍රදායකය සද්ධාවන්ත කෙනා බොහෝ වෙලාවට යම් කාරණයක් දැනගන්න ඕන වුනත් බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටිද්දි පවා ආනන්ද හාන්දුරන්ට තමයි කියන්න. ආනන්ද ඔබ බුදුරජාණන් වහන්සේ විවේකෙන් වැඩඉන්න වෙලාවක බුදු හාමුදුරන්ගේ මේ අහල දැනගන්නකු කියලා තමන් වෙනුවෙන් ආනන්ද හාන්දුරන්ගේ තමයි කාරණය විමසන්න. සිටතුමාට ඕන වෙලාක බුදු හාන්දුර මුණ ගැහිල කෙලින්ම ප්‍රශ්නය අහන්න පුළුවන්. ඕන කාරණයක් විස්තර කරගන්න දැනගන්න පුළුවන්. හැබැයි බුදු හාන්දුරුව වෙහෙසවන්න කැමති උන්නේ. ඉතින් එදා හවස් වරුවේ ආනන්ද හාමුදුරුත් එකතු කරගෙන සාරිපුත්ත මහරහත්තන් වහන්සේ අනාත පිණ්ඩික සිටතුමාගේ සිටු නිවසට ගියා. යනකොට සිටතුමාට හොඳටම අසාධ්‍යයි බොහොම ලෙඩ වෙලා ගිලං වෙලා ඇඳේ එක තැන් වෙලා ඉන්න. හොඳටම අමාරුයි. අපි නිකන් සාමාන්‍ය කියන මේ මරණ මංචකය කියලා අමාරුවෙන් ඉන්න වෙලා. ඉතින් නිවසට ගියාට පස්සේ සිටතුමාගේ ඇඳළඟම ආසන දෙකක් පනවල වැඩ ඉන්න සාරිපුත්ත හාන්දුරන්ටයි ආනන්ද හාන්දුරන්ට ආසන දෙකක් පනවල තිබුණ. සාරිපුත්ත හාන්දුරු ළඟ වාඩි වෙලා සිටතුමාගෙන් ඉස්සල්ලා මහනෝ කච්චිතේ කමනිය. සිටතුමනි ඔබට ඉවසන්න පුළුවන්ද. කච්චි යාපනීය ඔබට දරාගන්න පුළුවන්ද. කච්චි දුක්කාවේදනානෝ අභික්කමන්තිනෝ පටික්කමන්ති. ඔබේ ඔයි දුක්වේදනා අඩුවෙනවා වගේ ටික ටික වැඩි වෙනවා වගේද. සාමාන්‍යෙන් ඔබ හිතන්න ඔබ ඕන තරන් ලෙඩ්ඩු බලන්න ගිහිල් ඇති. ඔබේ වැඩි හිටියෙක් ඥාතියෙක් හිතවතෙක් කවුරු හරි ස්පිරිතාලික ඉන්න වෙලාවක. ඔබ ලෙඩෙක් බලන්න ගියහම ඔය වගේ මොබ අහල ඇති කොහොමද සනීපද වෛද්‍යවරු දැම්මොකද කිව්ව මේ ලෙඩේ ගැන දැන් එන්නේ නඩුවක් තියෙනවද හොඳ වෙනවද දැන් සනීපයි වගේ නේද අපි ලෙඩෙක්ගෙන් ඔය විදිහට අහනවා.
සාරිපුත්ත හාමුදුරුවෝ ඉස්සල්ලාම සිටුතුමාගෙන් අසනීප ගැන තමයි ඇහුවේ. ඒ වෙලාවෙ සිටුතුමා ඔන්න බලන්න ඒ කාලේ උපමාවලින් ගොඩාක් තමන්ට දැනෙන දේවල් උපමා උපමේවලි විස්තර කරලා තියෙන. දැන් සිටුතුමා මරණ මංචකයේ තමන්ට දැනෙන වේදනාව මරණාසන්න ස්වභාවය උපමා 4කින් විස්තර කර. සිටුතුමා කියනවා ස්වාමීනී මගේ ඔළුව වටේට කඹයක් වෙලලා. ඉතාම ශක්තිමත් කෙනෙක් කිටි ගාල මේ කඹේ හිර කරනවා වගේ අධිමාත්‍ර වේදනාවක් මගේ හිස ඇතුළින් දැනෙනවා කියෝ. ඔන්න බලන්න මරණාසන්න වෙනකොට ඇතිවන හිසේ කැක්කුම. සාමාන්‍යෙන් අපි කියන ඔළුව පැලෙන්න රිදෙනවා කියන මිනිස්සු. ඒ වගේ හනාත පිඩික සිටතුමා කෙනවා ඉතාම ශක්තිමත් කෙනෙක් ඔළුව වටේ කඹයක් වෙලලා මේ කඹේ කිටිගාල හිර කරනකොට යම් වේදනාවක් ඇති වෙනවාද ඒ වගේ තමයි කියව මගේ හිසේ කැක්කුම. ඊළඟට කියනවා සාමීනී මගේ හිස්මුදුනට උල් පිහියකින් අනිනවා වගේ. මස් කපන පිහියක් උල් පිහියක් ගෙනහල මගේ හිස්මුදුනට ඇනගෙන යනා වගේ හිස ඇතුළෙන් පුදුම වේදනාවක් උපදිනවා කිය. ඊළඟට කියන සාමීනී මාව අල්ලගෙන මගේ බඩවැල් තීරු මස් කපන පිහිවලින් කපනවා වගේ. මේ බඩවැල් තීරු කපනවා වගේ කුස ඇතුළෙන් වේදනාවක් උපදිනවා කියෝ. එතකොට ඔබ හිතන්න කොච්චර වේදනාවක් මරණ මංචකයේ සිටුතුමාට දැනිලද කියලා. ඊළඟට කියෙන ස්වාමීනි 4 දෙනෙක් මාව උත්සං ගිහිල්ලා. ගිනියාගුරු වලකට දාලා මාව පුච්චනවා වගේ මුළු ඇඟම දනවා කියෝ. ඔන්න අනාත පින්ඩික සිටතුමා මේ කතාව කියන්න පෘතජ්ජනයෙක් නෙමේ. සෝවාන් වෙච්ච ශ්‍රාවකයෙක් අනාත පින්ඩික සිටතුමා. දැන්තන් සාමාන්‍යෙන් කිය යා මේ ඔළුව විකාර වෙලා ඔය මරණාසන්න වෙලා වෙනිකම් විකාර කියවන්නේ ඕක ඔහොම නෑ කියලා කෙනෙක් කියන්න පුළුව. මතක තියාගන්න පංච ඉන්ද්‍රිය ධර්මයන් පිහිට ගත්ත. සද්ධහා විරිය සති සමාධි පඤ්ඥා කෙන ඉන්ද්‍රිය පිහිටපු කෙනෙක් සෝවාන් කෙනා. සතිය ඉන්ද්‍රියක් සති බලය සති සම්බෝජ්ජන්ගේ. ආර්යෂ්ඨායක මාර්ගයට පැමිණිච්ච කෙනෙක් සම්මා සතිය පිහිටපු කෙනෙක්. එහෙමනම් සිහිමුලා වෙලා කියන කතාවක් නෙමේ. තමන්ට මරණාසන්න මොහොතේ දැනිච්ච ඇත්තම වේදනාව. දැන් ඔබ හිතන්න දැන් ඔයි කියන්නේ කායික වේදනාව. හිස වටේට කඹයක් වෙලලා හිර කරනවා වගේ උල් පිහිවලින් හිස් මුදුනට අනිනවා වගේ 4 දෙනෙක් මා උත්සං ගිහිලා ගිනියගුරු වලකට දාලා මාව පුච්චනවා වගේ ඇඟම දනවා. මගේ බඩවැල් මස් කපන පිහියකින් තීරු කපනවා වගේ කුස ඇතුළින් වේදනාවක් එනවා. දැන් ඔන්න මේ කරුණු කියනකොට දැන් මේ තමයි කායික වේදනාව. දැන් ඔබටත් හිතෙන්න්න පුළුවන් ඉතින් ඔය වේදනාව හැමෝටම එනවද. පිංහතුනි මරණය ධර්මී විස්තර කරන්න මේ විදිහට. ආයුස් මාච විඤ්ඥාන මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරයෙන් කරුණු 3ක් බැහැර වෙනවා. ආයුෂ තමන් ගෙනාපු ආයුෂ හරි තමන්ගේ ආයුෂ ශරීරයෙන් ඉවර වෙනවා. ආයුෂ ඉවරයි. උස්මාච කියන්නේ තේජෝ ධාතුව. අපේ ශරීරයේ තියෙන උණුසුම තේජෝ ධාතුව. ඒකනේ අපි කන බොන කෑම දිරවනවා. අපි ඇඟ රත් වෙනවා. අපි කියන සන්තප්පන තේජෝ ධාතුව, පරිධාන තේජෝ ධාතුව, පාචක තේජෝ ධාතුව, ජීරණ තේජෝ ධාතුව. ඔය මොන නමෙන් කිව්වත් ඇඟ ඇතුලේ තියෙන උණුසුම. ඇඟේ රස්නයක් තියෙනවා. ඒකනේ මැරුණාම මේ උණුසුම ශරීරයෙන් බැහැර යනවා. ඒකනේ මැරුණාම කය සීතල වෙලා තියෙන්නේ. ඊළඟට විඤ්ඥාන කර්මානුරූපීව විඤ්ඥානයේ කය අතහැරලා වෙනත් උපතකට ඇදිලා යන. විඤ්ඥානය කොහේ හරි ගිහිල්ල කර්ම එක කර්මය විඤ්ඥානයට ඕන විදියට යනවා නෙමේ. කර්මයෙන් ඇදගෙන යන්න. කර්මයෙන් තමයි උපතක් පිණිස විඤ්ඥානය ඇදිලා යන්න. එතකොට මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරය අතහැරලා ආයුසයි උණුසුමයි විඤ්ඥානයයි බැහැර වුණාට පස්සේ. බුදු හාදුරු පෙන්නම් මේ කය හරියට නිරත්හංව කලින් කර වැඩකට ගන්න බැරි දර කඩක් වගේ. එහෙම දිරලා පස් වෙලා යනොයි කුකුණු වෙලා පස් වෙලා යනවා ඊට පස්සේ. දැන් අනාත පින්ඩික සිටුතුමාට ඔබ හිතන්න මරණ මංචකේ අර තරම් වේදනාවක් ආවේ.
විඤ්ඥානි පිට වෙන්න යන නිසා නෙමේ. ආයුෂ ඉවර වෙන නිසායන වේදනාවකුත් නෙමේ. ශරීරය තියෙන උණුස්සුම තේජෝධාත්වයන්ගේ බැහැරට ඇදෙනවා මැරෙනකොට. ඒක ඇඟ දනවා කියන්නේ 4 දෙනෙක් උත්සගෙන ගිහිල්ලා ගිනිඅඟුරු වලක දාලා මාව පුච්චෙනවාගේ මගේ ඇඟම දනවා කියන. ඇගේ 1000ක් මුළු ඇඟම රත් වෙනවා වගේ ඇඟ පිච්චෙනවා වගේ දැනෙනවා මරණ මංචකේ. ශරීරයේ තියෙන උණුසුම ඇඟෙන් බැහැරට ඇදෙනකොට ඇතිවන වේදනාව. පිංගතුනි අනාථ පිණ්ඩික සිටුතුමා දැන් ඔන්න කායික වේදනාව ගැන කියනවා. දැන් අපි ඔතනම තව චුට්ටක් විස්තර කරගමු. ඔය තරම් කායික වේදන දැන් කෙනෙකුට හිතෙන පුළුවන් හැමෝටම ඕක දැනෙනවද කියලා. පිංගතුනේ සමහර කෙනෙකුට තප්පර කීපයක් දැනෙන්න පුළුවන්. කෙනෙකුට විනාඩියක් දෙකක් දැනෙන්න පුළුවන්. සමහරු පපුව අල්ලගෙන ඉඳ ගන්නවා. කතා කරගන්න බැරුව වේදනාවෙන් ඉඳලා එහෙම පණ යනවා. සමහරු නිින්දෙන් මැරිලා කීවත් නිින්ද තුලත් ඔය වගේම කතා කරගන්න බෑ කියාගන්න බෑ එකපාරට විශාල වේදනාවක් ඇවිල්ලා තමයි විඤ්ඤාණය ශරීරයෙන් බැහැරට පිට වෙන්නේ. ඒක තව කෙනෙකුට කතා කරලා ඒ වෙලේ බලාගෙන පිටින් උදේ බලනකොට ඇඳේ මැරිලා. කෙනෙක් කියනවානේ නිින්දෙන් නිදාගෙන ඉඳලා වගේ එහෙම පණ ගිහිල්ලා තියෙන්නේ. අනේ වාසනාවක් එහෙම මැරෙන්න තියෙනවා නම් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ නිසා දැන් බෝම්බ එකකින් වගේ හිතන්න. අපි දන්නවා සමහරලාට බෝම්බ එකකින් වගේ ෂණික වාහන හැප්පිලා එතන මැරලා වැටෙන අය. හැබැයි ඒක තප්පරයක් හරි තප්පර දෙක තුනක් හරි මේ වේදනාව විඳිනවා. පිංගතුනේ අපි හිතමු මේ ඔබ දැකලා ඇති සමහර අය ඉන්නවා දින ගණන් සති ගණන් මාස ගණන් කෑ ගහ පණ අදිනවා. දවස් ගණන් කෑ ගහ විඳෝන විලාප දිදී වේදනාවෙන් විඳෝන අය ඉන්නවා. ඒ නිසා මරණ වේදනාව අපි කතා කරන්නේ මරණය ගැන. මේ අපි කතා කරේ මරණ මොහොතේ කායිකව දැනෙන වේදනාව. ඔබ බලන්න මේ කාලය තුළ ඔබ දැකලා ඇති. දැන් මේ වසංගතයෙන් මිය යන අය හුස්ම ගන්න බැරුව හුස්ම ගැනීමේ අපහසුතාවයක් එක්ක බොහොම අමාරුවෙන් හුස්ම ගන්න හැටි. හුස්ම ගන්න දඟලන දැඟලිල්ල ඔබ දැකලා ඇති. මිනිස්සු බොහොම අමාරුවෙන් මරණය කියන්නේ දුකක්. මරණය කියන්නේ වේදනාව. එතකොට පිංගතුනේ ඒ මරණ වේදනාව තුළ හැබැයි හිත පිහිටවන්න පුළුවන්. ධර්මය දන්න කෙනාට ධර්මය ඉගෙන ගත්ත කෙනාට ධර්මය පුරුදු කරගත්ත කෙනාට මේ ධර්මය තියෙන විශේෂම භාවනා කොටසක්. ඒකට කියනවා වේදනානුපස්සනා සතිපට්ඨානය. ඔන්න කෙනෙක් වේදනානුපස්සනාව වඩලා නම් එයාට අර වේදනාව තුළ හිත පිහිටවාගෙන අනිත්‍ය මෙනෙහි කරන්න පුළුවන්. ඒ වේදනාව සිහි කරන්න පුළුවන් ස්පර්ශය ප්‍රත්‍යයෙන් විඳීම ඇති වෙන්නේ. දැන් කායික වේදනාවක් උපදිනවන කයයි පහසයි විඤ්ඤාණය නිසායි විඳීම උපදින. ඒ වේදනාව උපදින තැනම හිත පිහිටවාගෙන ඒ ස්පර්ශයෙන් වේදනාව උපදින හැටි මෙනෙහි කරලා ඒ කයත් අනිත්‍යයි විඳීමත් අනිත්‍යයි ඒ විඤ්ඤාණයත් අනිත්‍යයි ඒ ස්පර්ශයත් අනිත්‍යයි ඒ ස්පර්ශ නිසා ඇතිවන කායික වේදනාව ඒ සංඥාව චේතනාව ඒ තුළ පංච උපාදානස්කන්ධයම අනිත්‍ය වශයෙන් සිහි කරන්න පුළුවන්. කෙනෙකුට හරියට ධර්මය ඉගෙන ගත්ත කෙනෙකුට ඒ මරණ වේදනාවම ධර්මාවබෝධය අංගයක් කරගන්න පුළුවන්. ඔබ අහලා ඇති මේ බුද්ධ ශාසනයේ මහා පුදුම චරිත හිටිය. නොකළ වරදකට උල තියලා මරපු ස්වාමීන් වහන්සේ නමක් ගැන ඔබ අහලා ඇති. උන්වහන්සේ පොඩි වේදනාවක්ද කියලා හිතන්න උල උඩක් උලක ඉන්න ඕනවා. ඉස්සර රජවරු උල තියලා මරලා තියෙනවා. ඒ රජවරු දනුවන් දීපු ක්‍රමයක්. එතකොට පස්සේ මේ බඩවැල් කාගෙන හාරගෙන බඩ ඇතුලෙන් උලක් බහිනව ඇඟ ඇතුලෙන්. එහෙම උල බහිනකොට කොච්චර වේදනාවක්ද? සාමාන්‍ය නිකන් ඇඳක වැතිරිලා මරණාසන්න මොහොතේ ඇතිවන වේදනාව වගේ නෙමෙයි විශාල වේදනාවක්. හැබැයි ඒ උඩත් වේදනානුපස්සනාව වඩලා අර උල උඩම රහත් වෙලා පිරිනිවන් පාපු රහතන් වහන්සේලා ගැන තියෙනවා. මේක මහා පුදුම මේ ධර්මය හරියට පුරුදු කරගත්තොත් ඔබ අහලා ඇති ගින්නෙන් පිච්චෙනකොට සාමාවතිය තුළු 500ක්. ඒ දැන් නිකන් හිතන්න ඇඟිල්ලක් පිච්චුණා නම් ඔබ දන්නවා වේදනාව. මුළු ඇඟම ගිනි ගන්නකොටත් ධර්මයේ සිහි කරලා ධර්මය අවබෝධ කරන්න පුළුවන් වුණා.
ඒ නිසා පිංහතුනි ධර්මය හොඳට ඉගෙන ගත්ත කෙනෙකුට ප්‍රායෝගිකෝ ගලප ගත්ත කෙනෙකුට මරණ මංචකෙත් හොඳට ධර්මය ගලපගෙන ධර්මාවබෝධයට හිත පුරුදු කරන්න පුළුවන්. දැන් අපි බලමු එකින් එක දැන් අනාථ පිණ්ඩික සිටුතුමායි කතාවේ ඒ වෙලාවිතින් සාරිපුත්ත හාමුදුරුව රහතන් වහන්සේ නමකගේ විඤ්ඥානය ගැන දේශනාවක් කරයික තින මජ්ජිම නිකායේ අනාථ පිණ්ඩිකවාද සූත්‍රය. අපි කතා කරන්නේ ඒ දේශනාවනේ අපි කතා කරන්නේ මරණාසන්න ස්වභාවය ගැන. එතකොට දැන් ඔන්න අපි දන්නවා මරණාසන්න වෙනකොට කායික වේදනාවක් උපදිනවා එකක්. ඊළඟට පිංහතුනේ මරණාසන්න කෙනෙකුට තියෙන තව අනතුරක් තමයි සිහි මුලාවීමේ අවධානමක් තියෙනවා. දැන් ඔබට මේ බණහන කෙනෙකුට හොඳ සිහියෙන් තාමත් ඉන්න කෙනෙකුට සිහිමුලාවීම ගැන ඔබ දැකල ඇති හැබැයි ඔබට ඒක අනතුර තාම තේරෙන් නැතිවෙන්න පුළුවන්. පිංහතුනේ සිහිමුලාවන්න වයසක් නෑ කෙනෙකුට හිතෙන පුළ නෑ අපිට එහෙම වෙන්න යරයට එහෙම වුණට යාට එහෙම වුණට අපිට නං එහෙම වෙන්න ෑ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. තරුණ වයිසි සිහිමුලා වෙච්චායි පිස්සු හැදිච්චයින්නවා. ඔබ බලන්න මානසික රෝහල්වල මේ හොඳට ඉගෙන ගත්තයි උපාදිගත්තයි ආචාරය මට්ටමට ඉහලට මහාචාරය මට්ටමට ගියාය වෙන්න පුළුවන්. රටේ බොහොම ව්‍යාපාර ශේෂත්‍රයේ උගත්තු බුද්ධිමත්තු දර්ශනිකය. හැබැයි සමහර ලාවට නොසිතන විදිහයට මානසික පීඩනයක් ප්‍රශ්නයක් කම්පනයක් ජීවිතය ඇතිවෙච්ච ලොකු ගැටලුවක් සම්පූර්ණ ඔලු අවුල් වෙලා සිහි කල්පනාව නැතුව පිස්සු ඇති නො මිනිස්සුන්. ඊට වඩා භයානක සිහිමුලාවීමක් තියෙන. ඒ වගේ සිහිමුලාවනොත් නං ඉතින් ඔය බෙහෙත්වලින් හරි කාලයක් ඔබ දන්නවා මානසික බේත් තියෙනවා බේද්දීල හරි ඔය කොහි හරි ඒවටම ප්‍රතිකාර කරන තැනකින් කාලයක් යනකොට හොඳ වෙන අයිති ඉන්නවා. භයානක සිහිමුලාවීමක් තියෙනවා. මරණාසන්න මොහොතේ අකුසල් බලවත්වෙමින් සිහිමුලාවෙන. ඒක තමයි මරණාසන්න කෙනෙකුට තියෙන භයානකම අනතුර. මරණාසන්න මොහොතේ අකුසල් බලවත් වෙලා සිහිමුලාවෙන. පිංගතුනි බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා දුස්සීල කෙනෙකුට ලැබෙන විපත් පහක් මේක තියෙන සීල විපත්ති ගැන සඳහන් වෙන තැන. ඔබ දන්න ඔබ දැනටමත් අහල ඇති දුස්සීල කෙනා පළවෙනි එක තමයි හම්බ කරගත් ධනය බෝග සම්පත්වලින් පිරිහිලා යන. එයා හම්බ කරගත ධනය දේපල පිරිහිලා විනාසෙන දුස්සීලකන් නිසා. දෙවනි එක දුස්සීලයට සමාජ විශාල අපකීර්තියක් යනවා. හොරේ වංචනිකෙක් සල්ලාලේ බේබද්දෙක් බොරුකාරයෙක් කියලා මිනිස්සු ඒ පුද්ගලයාගේ දුස්සීලකංවලින් මිනිස්සු ගරහ කරනවා නින්දා කරන. ඊළඟට සමාජ විසාරද පෙනීන්නත් පුළුවන්කමක් නෑ කියෙන්. හිතට හැමවෙලීම තැතිගන්නවා දැම් මං ගැන එලිවේද මා වහුවේද මාව හැම වෙලාම හිතටේව හිතෙනවා. හතරවෙනි එක තමයි දුස්සීලකෙන ඔන්න බුදුහාදුරු පෙන්න්නනවා සීල විපත්ති අතර හතරවෙනි එක මරණාසන්න වෙනකොට සිහිමුලා වෙනවා. දුස්සීල කෙනා මරණ මංචකේ සීකල්පනාව දුරුවල වෙලා සිහිමුලා වෙනවා. ඔන්න භයානකම තැන කල්පනාව නෑ ඊට පස්සේ කරන්න කියන්නේ මොකක්ද මතකනෑ. සමහරයි ඉන්නවා හොඳ උගත්තු සමාජය ඉහළ හිටපු අය ලෙඩ වෙලා මරණාසන්න වෙනකොට කල්පනාව නැති වෙනවා. ඔහේ කියවන්න ගන්න දරුවාන්දුන ගණඩ බැයිට පස මේ කවුද කියලාහන ළමයින්ගේ. සමාට දරුවෙක් බිරිඳ කවුරු හරි කාම්බරයට ආවත් මෙහට එන්න එපා මෙහට එන්න එපා මේ කවුද මේ කවුද කියලාහන. මේ කෑව මේ මතකනෑ. සමහරු ඇගේ ඇඳුමක් තියාගන්න එතකොට හිතන්න කොච්චර සීකල්පනාව නැතිවෙනවාද කියලා හැදගෙනින් ඇඳුම් ගලෝල වීසි කරනවා. සමහරු බොහෝම නරක කටට එනේන පහත් වචනවලින් උදව් කරන බේට්ටික දෙන හැමෝටම දකින දකිනයට බනිනෝ. සමහරු සිහි කල්පනාව නැති වෙලා සත්තු වගේ අසූචි කරලා ගාගෙන ඇඳවල් වල බිත්තිවල ඉඳංගාගෙන. ඕහම අසරණ වෙලා මරණාසන්න මොහොතේ සිහි කල්පනාව දුරුවල වෙන. ඒක තමයි මරණ මංචකය කෙනෙකුට තියෙන ඊළඟ භයානක මනතුර. දැන් කායික වේදනාවත් එක්ක අසරණ වෙන්න පුළුවන්. දෙවනි එක තමයි මරණාසන්න කෙනෙක් සිහිමුලා වෙලා සිහි කල්පනාව දුරුවල වෙලා අසරණ වෙන්න පුළුව. ඒක තමයි ඊළඟ ලොකු මානතුර අසරණ වී. පිංහතුනේ සිහිය දුරුවල නොවෙන්න නං කළ යුතු එකම දේ තමයි සිහිය තියෙන කාලෙ සිහිය දියුණු කිරීම. ඔබට හිතනට කොහොම දෙහෙන සිහිය දියුණු කරන්න
සිහිය දියුණු කරන්න තියෙන්නේ. පොත් කියව්වා කියලා සිහිය දියුණු වෙන්නේ නැහැ. විභාග පාස් වුණා කියලා මේ රටේ ඉහළම උගත්තු දාර්ශනික බුද්ධිමත්තු සීකල්පනාව නැතුව මියගිය අය ඕන තරම් ඉන්නවා. සිහිය දියුණු වෙන්නේ සතර සතිපට්ඨානෙ. සති කියන්නේ සිහිය. සතර සතිපට්ඨාන ගැන කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කිය. මේ අනුපස්සනා හතරේ සිහිය පිහිටවල සිහිය දියුණු කිරීම. පිංගතුනි කෙනෙක් ඒ විදිහට භාවනා කළ සිහිය දියුණු කරනකොට යාට ඇතිවෙනවා මුලින්ම මේ ධර්ම මාර්ගයට පැමිණෙනකොට සද්ධානුසාරී වෙනකොට පංච ඉන්ද්‍රිය ධර්ම සියුම්ව පිහිටන. සති ඉන්ද්‍රිය සියුම් ඇති වෙනවා තමා තුළ. සති බලය ඇතිවෙන්න පටන් ගන්න. එයා සෝවාන් මට්ටමට එනකොට මේක ධර්මාවබෝධයක්ත් එක සිහිය වැඩෙන් ටික වැඩිලා සිහිය දියුණු වෙනකොට එයාගේ අවබෝධය ධර්මාවබෝධයා ලබනවා. එයා සද්ධහා සීල සුත ත්‍යාග ප්‍රඥාදී සේක බල ධර්ම වඩනවා. සද්ධහ විරිය සති සමාධි පඤ්ඥා කියෙන පංච ඉන්ද්‍රිය ධර්ම. සද්ධහ බලන් සීල බලන් සති බලන් සමාධි බලන් පඤ්ඥා බලන් කෙන පංච බලධර. ඉළඟට බොජ්ජංග සති සම්බෝජ්ජන්ගේ පටන්ගන්නම සතිය. ආර්යෂ්ඨායික මාර්ගෙත්තින සම්මා සති. මේ ධර්ම මාර්ග වඩන කෙනාට සිහිය කියන එක ඉහලට දියුණු වෙනවා. සිහිය දියුණු වෙච්ච කෙනෙ සිහි මුලාවෙන්නෑ මරණ මංචක. ඒ විතරක් නෙමේ පිංහතුනේ හරියට පන්සිල් රැක්කනා. දැන් කෙනෙකුට හිතන පුළයිති මාර්ග පල හැමෝටම ලබන්න පුළුවන්ද ඉති ඒකත් පින තියෙන්න්න පැ කිය. බුදු හාන්දුරු සීල සම්පත්ති අතර පෙන්න්නනවා හරියට පන්සිල් රකිනවනන් ජීවිතේ. සිල්වත් කෙනා ඒ පංචසීලයේ පින නිසාම මරණාසන්න මොහොති සිහිමුලාවෙන්න ඇකේ. ඊළඟට මෛත්‍රී ආනිසංසවලත් තියෙනවා. මෛත්‍රී වඩන කෙනා මරණ මංචකේ සිහිමුලාවෙන් නෑ කිය. අන්න එහෙමනම් සිහිය රැකගන්න නම් කළ යුතුදේ භාවනා කරන්න. මරණ මංචක අසරණ වෙන්න. මරණ මංචකේ සිහිමුලා වෙන්න. මරණ මංචක අකුසල් බලවත් වෙලා දොඩවන්න කියවන්න සිද්ධ වෙන්න. හොඳට භාවනා කරන්න සිහිය තියෙන කාලෙ මෛත්‍රිය වඩන්න හොඳට පන්සිල් රකින්න භාවනා කරන්න සතර සති පට්ඨානි වඩන්න. දැන් ඔන්න අපි කතා කරා මරණාසන්න කෙනෙකුට දැනෙන එකක් තමයි කායික වේදනාව. දෙවනි එක මරණ මංචකයේ සිහිමුලාවීම. තුන්ගනි අනතුර අකුසල් කරපු කෙනෙකුට සිහිමුලාවෙන්නත් එක හේතුවක් වෙන මේක. අකුසල් කරපු කෙනෙකුට මරණාසන්න මොහොතේ චිත්ත පටි වගේ හිතට තමන් කරපු පව්කං ගලාගෙන ඉන්න පටන්ගන්න. පිංගතුනි කෙනෙක් තනි වුණාට පස්සේ අසරණ වුණාට පස්සේ එක තැන් වුණාට පස්සේ හිතට පව්කාර පාපී සිතුවෙලි අපේක්ෂා භංගත්තේ හයෝ මට මෙහෙම වුණා කියලා ඒ වගේ සිතුවිලි හිතට ගලාගෙන නවා හිත වඩල නැත්නම්. දැන් බලන්න ඔබ දැකල ඇති ඔබට තියෙන අත්දැකින් ඔබ එකින් එක හිතන් සමහරු ලෙඩ වුණාට පස්සේ නන්දොඩවන්න ගන්නවා. සමහරු තමන්කරපු අකුසල් වමාරන්න ගන්න ඉස්තර මං මෙහෙම පවකං කරා හයෝ මං මෙහෙම පවකං කරා මං හරියට පවකං කරා කියකි ඒවා කියවනවා සමහත්. එහනම් අපිට පේනවා කෙනෙක් මරණාසන්න වෙනකොට අකුසල් බලවත්වෙනවා. සමහරුන්ට චිට්ට පටි පේනවාගේ පේනවා මං මේවකර හිතෙන් කොච්චර අමතක කරන්න හැදුවත් ඒ අකුසල් මතුවවී හිතට වද දෙනවා ඒව පේනවා. එතකට කෙනෙකුට හිතන පුළ ඉතින් කොහොම දෙක නවත්ත ගන්න ඒක නවත්ත ගන්න නම් හිත දමනය කළ හිත පුරුදු කරලා තියෙන්නවා. කාලයක් අකුසල්ම කර ඉඳලා මරණාසන්න මොහොතේ සිහියත් දුරුවල වෙලා අකුසල් සිහිවෙන්න ගත්තට පස්සේ. ඒ මොහොත කෙනෙක් ගිහිල්ල ඔයා මෙහෙම කරන්න කියලා කිව්වට යාට ඒක කරගන්න තරන් ශක්තියනෑ. ඒ වෙනකොට එයා කායිකවත් දුර්වලයි මානසිකවත් වැටිලා. එයාට සිහිය නුවන වීරිය හොඳටම දුරුවල වෙච්ච අවස්ථාව. ඒ නිසා පිංගතුනී මරණ මංචකේ මරණාසන්න කෙනෙක් අසරණ වෙන්න තුන්ගනි කාරණය තමයි අකුසල් බලවත්තීම. තමන් කරපු පවකං සිහිවෙන එක චිට්ට පටි වගේ මතක්කෙන. ඔය සමහර මිනිස්සු හැගේ පතේ හයිය තියෙනකොට තරුණ මදය යොබ්බන මදේ සමහරුන්ට බලයෙන් ඔළුව ඉදිමිලායින්න අපිට මේවා තියෙනවා මේවා තියෙනවා. අපි අරය අදුරනවා අසවල ආදුරනවා මේ ලොක්කෝ අදුරනවා අපිට ඕන විදියට ඉන්න පුළුවන් අපි දන්නවා බේරෙන ක්‍රම කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි මරණාසන්න වෙනකොට ඔබ අසරණයි.
ඔබේ හෘද සාක්ෂියත් එක්ක ඔබ අසරණ වෙන තැන. ඔබ කරපු දේවල් ඔබටම චිත්‍රපටි වගේ බලවත්වෙන තැන. ඊළඟට පිංහතුනි දැන් කරුණ තුනක් අපි කතා කරා. මරණාසන්න කෙනෙක්. හතරවෙනි එක තමයි මරණාසන්න කෙනෙක් පිය විප්පයෝග දුක ඉදිරි අන්ත අසරණයනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ඔබ හොඳට බලන්න දරුව අතහැර ගන්න බැරුව. තමන්ගේ බිරිඳ ස්වාමි අතහැර ගන්න බැරුව. තමන් හම්බ කරපු දේවල් තමන්ගේ ගෙදර දැන් බලන මනුස්සයකුට තමන්ගේ ගෙවල් දොරවල් ඉඩකඩම් යානවාහන මිලමුදල් නම්බුනාම තනතුරු මේවා එක්ක මනුස්සෙක් පංච කාමයන් තුළ ඉන්න කෙනා කොච්චර බැඳිලද ඉන්න කිය. සමහරලාට මේ එකක් නැති වුණු. අප හිතම ඔබේ වාහනයක් කවුරු හරි හොරු ගත්තා. හැප්පුුණා මනුස්සේ කොච්චර මානසිකව කඩාගෙන වැටෙනවාද. ගෙදරට හොරු පැන්න මොනව රත්තරම් බට්ටිය හොරකං කරන කිය මිනිස්සු අන්ඩනවා බිම හැපෙනවා සාප කරනවා කොච්චර මානසිකව කඩාගෙන වැටෙනවාද. ඔබේ එක දරුවේ කනතුරකට පත්වෙනවා. කොයි අර ගී ලැක් වාහනික හැපිල මොකක් හරි මැරිල නැතත් අනතුරක් කියලා හිතා කොච්චර නම් මනුස්්‍යය අඩනවා වැලපෙන අනේ මගේ දරුවා කීකි අඩනවා. එතකොට පිංහතුනේ දැන් බලන්න සමහල්ලාට ඔබේ දරුවෙක් ගමනක් ගිහිලා එන්න පරක්වුණු. කී සැරයක් නම් සමහල්ලාට පාරට යනවා කෝල් කරනවා දැන් කොහෙද කියලා හනව පරිස්සමෙන් එන්න කියනවා. කොච්චර බැඳීන් එක්කද අපි ජීවත්තේ. මරණාසන්න වෙනකොට මේ එකක් දෙකක් නෙමෙයි. මේ සියල්ලම අතහරින්න වෙනවා එකම මොහොතක. ඔබට දරුව 10 දෙනෙක් නම් 10 දෙනාම එක වෙලාවේ අතහරින්න වෙනවා. ඔබට නෑදෑයෝ ඥාති හිතමිත්‍රයෝ යාළුවෝ 1000ක්ද ඒ සියලු දෙනා එකම මොහොතේ අතහරින්න වෙන. ඔබේ බැංකු පොත්තල තියෙන සල්ලි ඉතුරු කරපු දේවල් ඔබේ ඉඩ කඩන් අරන්දාපු ගෙවල් දොරවල් සියලු දේවල් අතහැල්ල දාලයන් ආයි හම්බෙන්නෑ කවදාව. ඒ සියල් අතහැරියත් යන්නේ කොහිද කියලා දන්නෙත් නෑ. එතකොට හිතන්න මරණාසන්න මොහොතේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක කොච්චර කෙනෙකුට දැනෙනවාද කියලා. ඔබ බලන්න සමහරය මරණාසන්න වෙනකොට දරුවෝ වදාගෙන අඩනවා. ලෙඩේ වේදනාවට වඩා තියෙන්නේ ඒ අයට අතහැර ගන්න බැරි දුක. අනේ මං කොහොමද උඹල නැතුව ඉන්නේ. මං කොහොමද මේ ළමයින්ගේ මූුණ දා බලන්න නැතුව ඉන්න මට නම් මැරෙන්න්න බෑකයකි කොච්චර මිනිස්සු. දේපල වස්තුව දරුවෝ තමන්ගේ පවුල තමන් ඇලිච්ච තැන තමන්ගේ හිත බැඳිල තියෙන දේ අතහැර ගන්න බැරුව කොච්චර අසරණ අයිදි කළ හිතන්න මරණ මංචක. එතකොට ඔය වගේ මරණාසන්න මොහොතේ අන්තාසරණ නම් මිනිස්සු. ඊළඟට පිංහතුනි අපිට නොපෙනෙන දේවල් තව තියෙනවා. අකුසල් බලවත් වෙනකොට මරණාසන්න අයට සමහරලාට අමනුස්්‍යයෝ පෙනීන්න. ඒක ඊටත් අඩා භයානකයි. ඔබ සමහරලාට හොඳට හොයලා බැලුවොත් ඕන තරඟ බෝය වගේ වහල ඇති සමහරු කියන අපේ මැරිච්ච තාත් අපේනවා කියන. අපේ මැරිච් අම්ම ඇඳළඟ ඉන්නවා කියන හැමවෙලේ මඩ ගහනවා කියන මෙහිවරෙන් මල්ලඟට වරෙන්කි ළඟ ගහනවා කියන. සොහොනට එක් යන්න කට්ටිය ඇවිල්ල ඉන්නවා කියනවා. කකුලෙන් අදිනවා කියන බෙල්ල මිරිකන්න එනවා කියන. මැරිච්ච බාප්ප ඉන්නවා කියන සීය ඉන්නවා කියන. අනිත් අයට පේන්නේ. ඒ අයි සමහරලාට කියනවා අනේ මේවා කියවන්න එපා ඒ අයි දැම් මැරිල ගොඩක් කල් පිරිට්ටිකක් කියලා නිදාගන්න බුදුගුණ සිහි කරන්න. ඔය විකාර කියවන්න එපා කියල සමහර දරු බනිනවා. හැබැයි පිංහතුනේ ඔබට නොදෙනුනාට ඔබ දැක්කේ නැති වුණාට මරණාසන්න කෙනා ඉදිරියේ සමහර වෙලාවට අමනුස්්‍යය පෙනීන්න. ඔවුන් ඉන්න තැන්ගොලට අඩ ගහන මෙහිවරෙන් අපි ළඟට වරෙන් අපි ඉන්න තැනට වරෙන් කියලා අඩ ගහන. දැන් හිතන්න කෙනෙකුට ඔය කරුණු ඔක්කොම එකවරෙන්නේ එකක් දෙකක් නෙමේ. දැන් හිතන් අපි කතා කර මරණාසන්න කෙනෙකුට දැනෙන මරණ වේදනා අනාත පින්ඩික සිටුතුමාගේ උදාහරණය. මරණ මංචකයේ කොච්චර වේදනාවත් දැනුනද. ඊළඟට සිහිමුලාවීමේ අවදානම් සිහි කල්පනාව දුරුවල වෙන්න පුළුවන්. අකුසල් බලවත් වෙලා කරපු කියපු අකුසල් චිත්‍රපටි වගේ හිතට ගලාගෙන ඉන්න පුළුවන් මරණ මංචක. ඊළඟට පිංහතුනි ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දරුව අතහැරගන්න බැරුව ගෙවල් අතහැරගන්න බැරුව ඥාති මේ අතහැල්ල දාලේ යන්න වෙනකොට ඇතිවෙන දුක. ඒ සියල්ලත්තේ කමනුස්්‍යයොත් පේන්න ගත්තුත් මැරිච්ච නෑදෑ වට කරගෙන අඩගහන්න ගත්තත් කොච්චර බයක් ඇති වෙනවා. දැන් ඔබ හිතන්න ඔය සියල්ලත් එක්ක
දැම් මේ ඔබට හිතෙන පුළන් මෝ කියල මේ හාමුදුර අපි බය කරනවා නීද කියලා හිතෙන්න්න පුළුව මේක තමයි ඇත්ත මේක තමයි යථා ස්වභාවය ඔබ නිකං හිතන්න මේ වසංගතයට ගොදුරු වෙලා මිය යන අයට කොච්චර අසරනද කියලා මීටත් වඩ අසරණයි ඒ අයට රෝගේ වැලදිලා ඒ අය අරගෙන ගියාට පස්සේ අයි දරුවෙකුටුවත් බලන්නවත් එන්න දෙන්න. සමහර වෙලාවට මාසයක් මාස කීපයක් රෝහලේ ඉන්න පුළුව. හොඳ වෙනකං අර වසංගතයෙන් සමහරු බොහෝම අමාරුවෙන් බට දාලා මැසින් වලට හයි කරලා හුස්මගන්න අමාරුවෙන් ඉන්නවා. ඔවුන් ළඟට වෛද්‍යවරයෙක් පවා කෑම ටික දෙන්න ප්‍රතිකාර කරන්න සේලා ඉන්න එක ගහන්න ළඟටාවත් එන කෙනා එන්නෙත් හරියට ග්‍රහලෝගකට යනවාගේ මුළු ඇඟම වහගෙන ඇඳුම් කීපයක් ඇඳගෙන ඉට්‍රේදී ඇඟ වටේ උතාගෙන මූුණු වහගෙන ඔළුව වහගෙන ළඟටෙන්නේ වචනයක් කතා කරගන්න බෑ ඔවුන් එන හැටි ඇද වටේ ඉන්නෝ දැක්කහම් බහිතෙන්න්න පුළුවන් කෙනෙට එතකොට තැ සාමාන්‍යන ලෙඩෙක් ලෙඩ වුණහම හාමුදුරුවරු ගිහිල පිරිත් කියනවා ඉස්පිරිතාට ගමේ හාමුදුරුවත් හිතවත් හාමුදුරුව කෙනෙක්කත් වඩම්මලා ලෙඩා ළඟ තිීලා පිරිත් කියන්න ඒවට අවස්ථාවක් නෑ බැරි වෙලාවත් හදිසි අපි හිතම මැරුණ කියලා මරණ මොහොතේ සමාරු කියනවා මගේ මට මැරෙන්න්න කලින් මට මේ ටික දරුවන්ට කියන්න ඕන මට මේවල් ලියන්න ඕන මගේ හිතේ කියාගන්න දේවල් තියෙන ඒ කිසි දෙයක් කාටවත් කියන්න බෑ තනියම ඉඳලා තනියම විඳවල තනියම දුක් විඳල තනියම කොහරි ඇඳක මැරෙන්න්න වෙන ඒ මැරුණට පස්සේ අඩුගාන මිනිියවත් දරුවෙකුට නෑදෑයකුට ගෙදරට ගෙනල්ල පාන්සකූලයක් දෙන්න ආගමික වතාවක් කරන්න කිසිම අවස්ථාවක් නෑ පැය කීපයක් ඇතුළත එහෙේ මෝතලා ඉටරේද විති මොතල දාලා ඉක්මනින්ම පුච්චලදාන එතකොට අපිට පේනවා මේ රෝගත් එක්ක මිනිස්සු කොච්චර අසරණ වෙනවා ඒ නිසා පින්වතුනි මේ වෙලාවේ ඔබ මේ මරණය ගැනම හිතල පුළුවන් තරං අප්‍රමාදීවෙන් මේ මරණය සිහිකිරුවේ වෙන කිසි දේකර නෙමේ අප්‍රමාදී භාවය පිණිසමයි. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්න්නනවා මහනෙනින් මරණ සති භාවනාව තරං අප්‍රමාදී භාවය පිණිස උපකාර වෙන වෙනත් දෙයක් බුදු ඇසින්වත් දකින්නේ. මන් දැම් මැරුණොත් කොහේ අයිද. මටත් ඔය ලෙඩේ හැදිලා ඔය වගේ වුණුත් මටමොකද වෙන්. හදිසිය හරි මට ඔය වගේ තත්ත්වයක් ඇතිවුණු මං කොහොමද හිත හදාගන්න. මං කොහොමද මෝන දෙන්න. මං මේ වෙනකොට මගේ පරලෝ වෙනුවෙන් මන් ධර්මය දියුණු කරාද මං ගුණ ධර්ම රැක්කද දැම්මම් මැරුණොත් කොහේ අයිද හැම වෙලාම ඔබේ හිතෙන් අහන්න. මරණය ගැන සිහිකර කර අප්‍රමාදී භාවයට පත්තෙන්. බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනයත් ඒකයි. බුදුවරු වැඩ හිටිය පිරිනිවන් පෑව. මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑව අග්‍රශ්‍රාවකයන් වහන්සේලා පිරිනිවන් පෑව. සක්විති රජවරු මැරිලා ගිය. මේ ලෝකයේ උපන්නා වූ සෑම සත්‍යයෙක්ම නත්ති ජාත සමරණන් නොමැරීන්න කෙනෙක් ලෝකෙන. කවදක් කොත්තන කොයි මොහොතේ හරි අපිට මේ සියල්ල අතහැල්ල දාලා යන්න වෙනවා. ඒ නිසා අප්‍රමාදීව ධර්මය දියුණු කරන්න. පුළුවන් තරං අඩුගාන මේ කාලෙ ඔබට එලියට ගිහිල්ල පන්සල්ලුවට ගිහිල්ල වෙනද වගේ පින්කං කරපු අයට මේ වසංගත කාලෙ වෙනද වගේ නිදහස පින්කං කරන්න බැරිවේ. කරපු පින් සිහි කර කර ත්‍යාගානුස්සතිය වඩා ඒකත් භාවනාව පින් මෙනෙහි කර කර මං මෙහෙම පින්කරා මෙහෙම පින්කරා කියලා ඒ පින් බලවත් කරගන්න. ඔබට හොඳට සිල් රකින්න පුළුව. සීලේ ගැන සිහි කර කර සීලානුස්සතිය වඩා. නිතර බුදුගුණ සිහි කරන්න ඒක භාවනාවක් බුද්ධානුස්සතිය. නිතර ධර්මය ගුණ සිහි කරන්න ඒකත් භාවනාවක් දම්මානුස්සතිය. නිතර සඟගුණ සිහි කරන්න ඒකත් භාවනාවක් සංගානුස්සතිය. සතර සතිපට්ඨානි බණපොත්පත් අද ඕන තරම් බණහන්න අවස්ථාව තියෙන. හොඳට බණහන් අහන ධර්මය නුවනින් විමසන් තින් එහෙම නං ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අපි දන්නේ නෑ කවදා කොත්තන කොයි විදිහට මොන විදිහට අවසන් වෙයිද. ඒ නිසා පිංහතුනි අප්‍රමාදීවෙන් අප්‍රමාදීව ධර්මය දියුණු කරන්න උත්සාහ කරන්න. ති ඔබ හැම දෙනාටමත් මරණ ඉදිරි අසරණ නොවී බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාව. මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ ෂණ සම්පත්තිය ලැබිච්ච වෙලාවේ සද්ධහාදී ගුණ ධර්ම දියුණු කරගෙන අප්‍රමාදීව උතුම් ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියල අපි ආශිර්වාද කරනු. ඒමනම් පිංහතුනි අද ධර්මශ්‍රවනයෙන් රැස් කරගස් සියලුපි
සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිවි අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියල සාදු කියල පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටමත් හද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්ති දරන පින්වතුන්ටත් සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය සැලසේවා කියල අපි ආශිර්වාද කරනවා. විශේසිෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ වාසය කරන පින්වත් පිරිසක් නලීන් බණ්ඩාර අතාවුද මහත්මා පියුමලී හේවාවසම් මහත්මිය දරුවන් වන ශනුක පුතනුවන් තවිෂි දියනී ඇතුළු ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ වාසය කරන මේ පිංහතුන් තමයි අද මේ ධර්මදානමය පින්කමේ පින්බරදායකත්ති දරන්න. ඒ අගේ ප්‍රධාන අරමුණත් තමයි ගෞරණය ස්වාමීන් වහන්සේට දේශකයණන් වහන්සේට විශේසිෙන් අපිට ආශිර්වාද කිරීමක් ඉදිවෙමින් බෞතින බක්කුල මහා සෑයට ආධාර පිණිස. ඒ වගේම මේ ධර්මදානමේ පින මේ චෛත්‍ය ඉදි කිරීමට ආශිර්වාදයක් වේවා කියෙන ආශිර්වාදය. ඒ වගේම නොයම්බර් 22 දිනට ඒදෙන ජයවී රතාවුද ආදරණය පියාණන්ගේ 80වෙනි ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් මෑණියන් වන මාලනී එදිරි සූරිය මෑණියන්ට නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ඝාශ ප්‍රාර්ථනා කිරීමත් සුජීවත්ත සිටින මිට්‍රසේන හේවා වසම් පියාණන්ට නිදුක් නීරෝගි සම්පත්තිය ප්‍රාර්ථනා කිරීම අරමුණ. තින් එහෙමනම් 80වෙනි උපන්දිනයේ දෙන ජයවීර අතාවුද පියාණන් ඒ වගේම මාලනී එදිරි සූරිය මෑණියන් මිට්‍රසේන හේවාවසම් පියාණන් ඇතුළු සියලූම ඥාති දරුවන් මොනපුරන් පවුල්ලොල සෑම සියලු දෙනාමත් ඥාති හිතමිට අධි හැම දෙනාමත් නිදුක් හේවා නිරෝගිවේවා සූ පත්තේවා. ඒ හැම දෙනාටම දීර්ඝායු සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා. ඒ හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිස මේ ධර්මදාන මේ පින ආශිර්වාදයක්ම වේවා කියලපි ආශිර්වාද කරනවා. ඒ වගේම නොයම්බර් මාසේ 29වෙනි දිනට 13වෙනි උපන්දිනය සමරණ තවිෂි හංසික දියණියට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නීරෝගී සම්පත්තියම සැලසේවා කියන උතුම් ආශිර්වාදයක් මිය පරලවගේ සියලූම ඥාතීන් සේපත් කළ පින් අනුමෝදන් කිරීම. ඒ අතර මිය පරලවගේ රුක්මණී මුදලාලි මුදලිගේ රුක්මණී මුදලිගේ ඒ වගේම චණ්ඩලතා කරන්නාගොඩ මෑනිවරු ඇතුළු සංසාරගත පරම්පරාගත පින් අපේක්ෂාවෙන් ඉන්න සියලු ඥාතීන් සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලව ජීවිත සැපුවත්තේවා සූපත්තේවා සංසාරදුකින් අතමිදේවා කියල සාධ කියල පින්දේ. පවුලි හැම දෙනාටම සහෝදර සහෝදරයා ඥාති හිත මිට්ටාදි සියලු දෙනාටමත් මේ පින ධර්මාවබෝධය පිණිස ආශිර්වාදයක් වේවා කෙන ආශිර්වාද ප්‍රාර්ථනය. තින් එහෙමනං ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ වාසය කර නලින් බණ්ඩාරතාවද මහත්මා පියුමලී හේවා වසම් මහත්මිය ශනුක පුතනුවන් තවි ශිදියනය ඇතුළු ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්මශ්‍රවනය ක ලක්වාසී ලෝවාසී හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සූපත්තේවා. හැම දෙනාටම මේ පින ධර්මාවබෝධය පිණිසම ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු ලෝක සාසනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු දේශනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.